Good morning හැමෝටම පටන් ගන්න පුළුවන්ද දැන්? ඔයාලගේ හැමෝම ඇවිල්ලාද ඉන්නේ? chat box එකට message එකක් දානවද අපිට පටන් ගන්න පුළුවන්ද දැන්? මාව ඇහෙනවද? හරි. අපි එහෙනම් දැන් පටන් ගමු. අද ඔයාලට කරන්න යන්නේ ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි කියන කොටස. ඉස්සෙල්ලාම ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි කියන්නේ මොකක්ද කියලා බලමු. හරිද? ඔයාලට ස්ක්‍රීන් එක පේනවද? හරි. ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි කියන්නේ මොකක්ද? ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි කියන එකේ තේරුම තමයි විද්‍යුත් රසායනය. හරිද? එතකොට මම අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන කොටස තමයි මේ තියෙන්නේ. විද්‍යුත් රසායනය කියන්නේ මොකක්ද? විද්‍යුත් රසායනය හා සම්බන්ධ බේසික් කරුණු මොනවද? ඊට පස්සේ රියැක්ෂන්ස් වර්ග, ප්‍රතික්‍රියා වර්ග මොනවද? ඊට පස්සේ ඔක්සිඩේෂන් නම්බර්ස්, ඔක්සිකරණ අංක. ඔක්සිකරණ අංක කියන්නේ මොනවද? ඇයි ඔක්සිකරණ අංක වැදගත් වෙන්නේ අපිට? පස්සේ ප්‍රතික්‍රියාවක්, රිඩොක්ස් ප්‍රතික්‍රියාවක් තුලිත කරන්නේ කොහොමද? රිඩොක්ස් ප්‍රතික්‍රියාවක් තුලිත කරන්නේ කොහොමද? සෙල් නොටේෂන් එකක් ලියන්නේ කොහොමද? සෙල් පොටෙන්ෂල් එක කියන්නේ මොකක්ද? මේ ටික තමයි අද කතා කරන්නේ. අද මම බලාපොරොත්තු වෙනවා මේ විද්‍යුත් රසායනය කියන මේ කොටසේ තියෙන තියරි ටික. උදාහරණ එක්ක මේකේ තියෙන තියරි ටික ඔයාලට කියලා දෙන්න. ඊට පස්සේ අපිට අද වෙලාව මදි වුණොත් අපි තව දවසක් දාගෙන මේකේ තියෙන ගණන් ටික අපි කරමු. එතකොට what is electrochemistry? මම මුලින්ම කිව්වා electrochemistry කියන වචනේ තියෙනවා කොටස් දෙකක්. electrochemistry විද්‍යුතය සහ රසායනය කියන කොටස් දෙකම මෙතන මේ රසායන විද්‍යාව කොටසේදී අපිට ආවරණය වෙනවා. ඒ කියන්නේ අපි මෙතනදී ඉගෙන ගන්නේ කෙමිස්ට්‍රි තමයි, රසායනය තමයි. හැබැයි විද්‍යුතය සම්බන්ධ රසායනය තමයි අපි මෙතනදී ඉගෙන ගන්නෙ. ඊට පස්සේ basic concepts බලමු අපි. ඉලෙක්ට්‍රික් චාර්ජ් මූලික කරුණු යටතේ මෙතන තියෙන සමීකරණ ගැන ලොකුවට හිතන්න එපා. මේ සමීකරණ ටික ගැන මේ සමීකරණ ටිකම ආපහු අපි ආයෙත් කතා කරනවා. ගණන් වලදී කතා කරනවා. මෙතනදී මේ සමීකරණ මොනවද? මේ සමීකරණ වල තියෙන පද මොනවද? මේවා මනින්නේ මොනවැන්ද? අන්න ඒ ටික දැනගත්තම මෙතනින් එහාට යන්න ඇති.
එතකොට ඉලෙක්ට්‍රික් චාර්ජ් එක විද්‍යුත් ආරෝපණය. විද්‍යුත් ආරෝපණය අපි නම් කරනවා සිම්පල් Q කියන සංකේතයෙන්. එතකොට විද්‍යුත් ආරෝපණ ප්‍රමාණය අපි මනිනවා කූලෝම් කියන ඒකකයෙන්. කූලෝම් කියන ඒකකයෙන් මනිනවා කූලෝම් සංකේතයක් විදිහට දානවා කැපිටල් C අකුරෙන් අපි පෙන්නනවා. ඊට පස්සේ මේ තියෙන්නේ විද්‍යුත් ආරෝපණ ප්‍රමාණය. නැත්නම් විද්‍යුත් ආරෝපණය සම්බන්ධ සූත්‍රය. Q සමානයි N වැඩි කිරීම F. අපි කිව්වා Q කියන්නේ විද්‍යුත් ආරෝපණය, N කියන්නේ මවුල සංඛ්‍යාව, F කියන්නේ ෆැරඩේ කන්ස්ටන්ට් එක. ඒ කියන්නේ ෆැරඩේ නියතය. එතකොට N මවුල ගාන අපි දන්නවා මනින්නේ මවුල වලින් කියලා. ෆැරඩේ නියතය මවුලයට කූලෝම් වලින් මනිනවා. අපිට මේ මෙතන ෆැරඩේ වල මවුලයට කූලෝම් වලින් මනිනවා කියන එක අපිට ගන්න පුළුවන් නේ. මෙතන Q කියන්නේ Q ආරෝපණ ප්‍රමාණය මනින්නේ කූලෝම් වලින්. එතන මෙතන F තනිකන් N මේ පැත්තට ගෙනිච්චොත් ඒ මේ ඒකකෙත් අපිට බෙදන්න පුළුවන් නේ. එතකොට මවුලයට කූලෝම්. ඒ විදිහට තමයි ෆැරඩේ වල මවුලයට කූලෝම් කියන ඒකකය එන්නේ. ඊට පස්සේ ෆැරඩේ කන්ස්ටන්ට් එක 96500යි. ඊට තනි ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය 1.602 වැඩි කිරීම 10 ඍණ 19යි. මේ තියෙන්නේ ආරෝපණය සහ මවුලය අතර සම්බන්ධය. ඊට පස්සේ ඉලෙක්ට්‍රික් කරන්ට් විද්‍යුත් ධාරාව මනිනවා Q I සමානයි Q බෙදීම T කියන සූත්‍රයෙන්. එතකොට Q කියලා අපි කිව්වේ ආරෝපණ ප්‍රමාණය, T කියන්නේ කාලය. එතකොට විද්‍යුත් ධාරාව සමාන වෙනවා ආරෝපණ ප්‍රමාණය බෙදීම කාලය. අපි මෙතනදී මේක අර්ථ දක්වනවා විද්‍යුත් ධාරාව ඒකක කාලයකදී පරිපථයක් තුලින් ගලා ගිය ආරෝපණ ප්‍රමාණය කියලා. සූත්‍රයෙන් ගන්න පුළුවන් හැම වෙලේම මේ යට තියෙන අගය එකක් කරලා අපිට ගොඩනගා ගන්න පුළුවන් I කියන එක මොකක්ද? ඒකේ අර්ථ දැක්වීම අපිට ගොඩනගා ගන්න පුළුවන්. T තමයි යට තියෙන්නේ. T කියන්නේ කාලය මයිනස් සම්මත ඒකකයේ තප්පර. එතකොට තප්පරයකදී පරිපථයක් තුලින් ගලා ගිය ආරෝපණ ප්‍රමාණයට අපි කියනවා විද්‍යුත් ධාරාව කියලා. මං ඉස්සෙල්ලා කිව්වනේ ඒකක කාලයකදී කියලා. අපි ඒකක කාලයක් කියලා කියන්නේ එක තප්පරයකට අපි කියනවා ඒකක කාලයක් කියලා. විද්‍යුත් ධාරාව මනින ඒකකය ඇම්පියර්. ඊට පස්සේ ඉලෙක්ට්‍රික් පොටෙන්ෂල්. පොටෙන්ෂල් කියන්නේ මොකක්ද? පොටෙන්ෂල් කියන්නේ විභවය. එතකොට ඉලෙක්ට්‍රික් පොටෙන්ෂල් කියනවා විද්‍යුත් විභවය. ඉලෙක්ට්‍රික් පොටෙන්ෂල් කියන්නේ විද්‍යුත් විභවය. විද්‍යුත් විභවය කියන එක අපි අකුරකින් දක්වනවා කැපිටල් E අකුරෙන් දක්වනවා. මනිනවා විද්‍යුත් විභවය මයින ඒකකය තමයි වෝල්ට්. මෙතන තියෙනවා සූත්‍රයක් ඩෙල්ටා G සමාන වෙනවා ඍණ වර්ක් ඒක සමාන වෙනවා ඍණ EQ කියලා. අපි පළවෙනියෙන් බලමු මේ සූත්‍රය කොහොමද හැදුනේ කියලා. හැම වෙලේම විභවය වැඩි තැන ඉඳන් අඩු තැනට තමයි ගලාගෙන යන්නේ. ධාරාව වුණත් ධාරාව හැමදේම ඒ වගේ. කියන්නේ වැඩියෙන් තියෙන තැන ඉඳන් අඩුවෙන් තියෙන තැනට තමයි යන්නේ. සාමාන්‍ය. එහෙම නැති වුණොත් අඩු තැනක ඉඳන් වැඩි තැනකට ගන්න නම් අපිට කාර්යයක් කරන්න වෙනවා.
මෙතන තියෙනවා ඉලෙක්ට්‍රික් පොටෙන්ෂල් මේක ආපු විදිහ ඩෙල්ටා G සමානයි ඍණ වර්ක් එක සමානයි ඍණ E වැඩි කිරීම Q කියන සූත්‍රය ආපු විදිය තියෙනවා. එක ආවේ මෙතන මේ සූත්‍රය උඩ අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ Q සමාන NF කියන එක අපි ඉගෙන ගත්තා. ආරෝපණ ප්‍රමාණය සම්බන්ධ සූත්‍රය මේක කාර්ය සම්බන්ධ සූත්‍රය. ඊට පස්සේ ඩෙල්ටා G කියන එකට අපිට සූත්‍රයක් ගොඩනගා ගන්න පුළුවන්. ඍණ E Q වෙනුවට දාන්න පුළුවන් n වැඩි කිරීම f. ඒතර අපිට මෙන්න මේ වගේ සූත්‍රයක් එනවා. ගණන් හදනකොට මේ දේවල් කතා කරනවා. ආපහු මේ සූත්‍ර කතා කරනවා. ආපහු මේ සූත්‍ර වලින් ගණන් හදනවා. මේ යන්නේ බේසික් concepts. ඊට පස්සේ electron transfer reactions. ඉලෙක්ට්‍රෝන හුවමාරු ප්‍රතික්‍රියා. අපි කතා කරනවා ඉලෙක්ට්‍රෝන හුවමාරු ප්‍රතික්‍රියා වර්ග සාමාන්‍යයෙන් 3ක්. ඔක්සිඩේෂන්, රිඩක්ෂන් සහ රිඩොක්ස්. ඔක්සිඩේෂන් කියලා කියනවා ඔක්සිකරණ ප්‍රතික්‍රියා. රිඩක්ෂන් කියන්නේ ඔක්සිහරණ ප්‍රතික්‍රියා. රිඩොක්ස් ප්‍රතික්‍රියා. එතකොට ඊට පස්සේ බලමු අපි මේ ප්‍රතික්‍රියා වර්ග 3. ප්‍රතික්‍රියාවකදී වෙන්නේ ඉලෙක්ට්‍රෝන හුවමාරුවක්. ඉලෙක්ට්‍රෝන හුවමාරු ප්‍රතික්‍රියා කියවනේ. එතකොට මේ ප්‍රතික්‍රියා පදනම් වෙන්නේ ඉලෙක්ට්‍රෝන හුවමාරු වීම මත. කොහේ ඉඳන් කොහෙටද ඉලෙක්ට්‍රෝන හුවමාරු වෙන්නේ? කොහොමද ඉලෙක්ට්‍රෝන හුවමාරු වෙන්නේ? එතකොට අපි කතා කරනවා ඉලෙක්ට්‍රෝඩ වර්ග දෙකක් ගැන. ඉලෙක්ට්‍රෝඩ එකකින් ඉලෙක්ට්‍රෝඩ එකකට. නේද? ඉලෙක්ට්‍රෝඩ හරහා තමයි ඉලෙක්ට්‍රෝන හුවමාරු වෙන්නේ. එතකොට අපි කතා කරනවා ඉලෙක්ට්‍රෝඩ වර්ග දෙකක්. මේ දෙක තමයි ඇනෝඩය සහ කැතෝඩය කියලා කියන්නේ. ඇනෝඩ් කැතෝඩ් කියලා තියෙන්නේ මේ දෙක. එතකොට මෙතන තියෙනවා ඇනෝඩයේ ලක්ෂණ 4ක්, කැතෝඩයේ ලක්ෂණ 4ක්. බලමු මොනවද කියලා. ඇනෝඩයේ තියෙනවා ඔක්සිකරණය, ඔක්සිඩේෂන් occurs. ඒ කියන්නේ ඔක්සිකරණය වෙන්නේ ඇනෝඩයේදී. එහා පැත්තේ තියෙනවා රිඩක්ෂන් occurs. ඔක්සිකරණය වෙන්නේ ඔක්සිහරණය වෙන්නේ කැතෝඩයේදී. ඇනෝඩ් එකේදී වෙන්නේ ඉලෙක්ට්‍රෝන නිපදවීමක්. කැතෝඩ් එකේදී වෙන්නේ ඉලෙක්ට්‍රෝන හානි වීමක්. එතකොට ඇනෝඩ් එකේ තියෙන නෙගටිව් සයින් එකක්. කැතෝඩ් එකේ තියෙන පොසිටිව් සයින් එකක්. මේ ටික සම්බන්ධ වෙන යටින් තියෙනවා බැටරියක්. බැටරියක අපි දැකලා තියෙනවා ඍණ ධන එහෙම කියලා තියෙනවනේ. එතකොට මේ ඍණ සයින් එක තියෙන්නේ ඇනෝඩයේදී, ප්ලස් සයින් එක තියෙන්නේ පොසිටිව් සයින් එක තියෙන්නේ කැතෝඩ් එකේදී. එතකොට අපි මේ නෙගටිව් පොසිටිව් මෙන්න මේ සයින් දෙකෙන් තමයි අඳුරගන්නේ මේක ඇනෝඩ් එකද මේක කැතෝඩ් එකද. නැත්නම් අපිට හොයාගන්න විදියක් නැහැනේ. අපි හොයාගන්නේ මෙන්න මේ සයින් එකෙන් තමයි ඒක ඇනෝඩ් එක මේක කැතෝඩ් එක කියන්නේ. පස්සේ ඔක්සිඩේෂන් එක, රිඩක්ෂන් එක, ඔක්සිඩයිසිං ඒජන්ට් එක, රිඩියුසිං ඒජන්ට් එක. එතකොට ඔක්සිඩේෂන් කියලා මම කියව ඔක්සිකරණය කියලා. ඔක්සිකරණයේදී වෙන්නේ ඉලෙක්ට්‍රෝන අඩු වෙන එක, loss of electrons.
ඉලෙක්ට්‍රෝන අඩු වෙනවා. ඔක්සිඩේෂන් නම්බර් කියලා එකක් කතා කරනවා කියලා කිව්වා. ඒ කියන්නේ ඔක්සිකරණ අංක ගැන කතා කරනවා කියලා කිව්වා. එතකොට ඔක්සිකරණ අංකය ඔක්සිකරණයේදී ඔක්සිකරණ අංකය වැඩි වෙනවා. තව තියෙනවා increasing oxygen. ඔක්සිජන් ප්‍රමාණය ඔක්සිජන් ගාන වැඩි වෙනවා. පස්සේ reduction. ඒකත් එක්කම තමයි oxidizing agent. ඔක්සිකරණය වෙන කෙනා. ඔක්සිඩේෂන් ඔක්සිකරණය oxidizing agent ඔක්සිකරණය වෙන්නේ කවුද? ඔක්සිකරණය වෙන කෙනා. ඔක්සිකරණය වෙන කෙනා ඉලෙක්ට්‍රෝන ගන්න කැමති. ඇයි? ඔක්සිඩේෂන් එකේදී වෙන්නේ ඔක්සිකරණයේදී වෙන්නේ ඉලෙක්ට්‍රෝන අඩු වෙන එක. එතකොට ඔක්සිඩයිසිං ඒජන්ට් කෙනා කියන ඔක්සිකරණය වෙන කෙනා කැමති එයාගෙන් ඉලෙක්ට්‍රෝන අඩු වෙන හින්දා ඉලෙක්ට්‍රෝන ගන්න. එයා ගාව ඉලෙක්ට්‍රෝන අඩුයි. එයාගෙන් ඉලෙක්ට්‍රෝන යනවා. එතකොට එයා කැමති ඉලෙක්ට්‍රෝන ගන්න. ඉලෙක්ට්‍රෝන ඇක්සෙප්ට් කරන්න. ඉලෙක්ට්‍රෝන ගන්න එයා කැමති. පස්සේ රිඩක්ෂන්. රිඩක්ෂන් එකේදී වෙන්නේ කියන්නේ ඔක්සිහරණය. ඔක්සිහරණයේදී වෙන්නේ ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන අඩු වෙන නැහැ. ඉලෙක්ට්‍රෝන එකතු වෙනවා. එතකොට ඔක්සිකරණ අංකය අඩු වෙනවා. ඔක්සිඩේෂන් නම්බර් එක අඩු වෙනවා. ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි හයිඩ්‍රජන් ගාන වැඩි වෙනවා. ඊට පස්සේ රිඩියුසිං ඒජන්ට් එකේදී වෙන්නේ අරකේ අනිත් පැත්ත. ඇයි මේ ඔක්සිහරණය කියන ක්‍රියාවලියේදී වෙන්නේ ඉලෙක්ට්‍රෝන වැඩි වෙන එක. එතකොට ඉලෙක්ට්‍රෝන වැඩි වෙන එක වෙන්නේ එයා ගාව ඉලෙක්ට්‍රෝන ඕන තරම් තියෙනවා. එතකොට එයා කැමති ඉලෙක්ට්‍රෝන ගන්න නෙමෙයි. එයා කැමති ඉලෙක්ට්‍රෝන ඩොනේට් ගන්න. ඉලෙක්ට්‍රෝන දෙන්න තමයි එයා කැමති. එයා ගාව ඉලෙක්ට්‍රෝන වැඩි වුණාම එයා කැමති ඉලෙක්ට්‍රෝන දෙන්න. ලේසි දෙයක් දීලා තියෙනවා ඔයාලගේ නෝට් එක නෙමෙයි ඔයාලා ගාව තියෙනවනේ. එතකොට මේ ක්‍රම දෙකක් දීලා තියෙනවා. මේ ක්‍රම දෙකෙන් ඕන විදිහකට ඔයාලට මතක තියාගන්න පුළුවන්. මොනක විදිහට මොන විදිහට මතක තියාගත්තත් loss electrons oxidation gain electron reduction ඒ විදිහට මතක තියාගන්නත් පුළුවන්. ඔයාලට මතක හිටින විදිහකට මේක මතක තියාගන්න පුළුවන්. oxidation is loss, reduction is gain. ඕන විදිහකට මතක තියාගන්න පුළුවන්. එතකොට මෙතන බලන්න Fe3+ අයනය ඉලෙක්ට්‍රෝනයක් අරගෙන Fe2+ වෙලා තියෙනවා. අපි කිව්වා එතන වෙන්නේ ඔක්සිඩේෂන් එකක්ද රිඩක්ෂන් එකක්ද කියලා බලා ගන්න ලේසිම විදිහ තමයි ඔක්සිඩේෂන් නම්බර් එක. ඔක්සිඩේෂන් නම්බර් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. කලින් කිව්වනේ ඔක්සිඩේෂන් නම්බර් එකේදී ඔක්සිඩේෂන් වලදී නම් ඔක්සිඩේෂන් නම්බර් එක වැඩි වෙනවා. රිඩක්ෂන් එකක් නම් ඔක්සිඩේෂන් නම්බර් එක අඩු වෙනවා. එතකොට මෙතන වෙලා තියෙන එක අපිට බලා ගන්න පුළුවන් Fe3+ Fe2+ වෙලා. එතකොට මෙන්න මෙතන උඩ තියෙන අංකෙට මොකද වෙලා තියෙන්නේ? අංක එකක් අඩු වෙලා. එහෙනම් මෙතන වෙලා තියෙන්නේ රිඩක්ෂන් එකක්. මෙතනදී copper+ අයනයක් තියෙනවා. මේ copper+ අයනය copper2+ වෙලා. එතකොට මෙතන තියෙන අංක 1යි copper+ කියන්නේ ප්ලස් එකයිනේ. මෙතන 1යි මේක 2ක් බවට පත් වෙලා. එතකොට මෙතන වෙලා තියෙන ඔක්සිකරණ අංකය වැඩි වෙලා. එහෙනම් මෙතන වෙලා තියෙන්නේ ඔක්සිකරණයක්.
මෙතන ඔක්සිකරණ අංකය අඩු වෙලා එතන වෙලා තියෙන්නේ ඔක්සිහරණයක්. අපිට අර කිව්ව හැම විදියකටම බලා ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි බලා ගන්න අපිට ලේසිම විදිහ මේක. අපිට හරිම සරලව මේ විදියට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අර ඔක්සිඩයිසිං ඒජන්ට්, රිඩියුසිං ඒජන්ට් උඩ කතා කරපු එකම තමයි මේ තියෙන්නේ. ඔක්සිඩයිස් වෙලා තියෙන්නේ Fe3+, රිඩියුසිං ඒජන්ට් එක වෙලා තියෙන්නේ කොපර්. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන මට කියන්න බැරි වෙච්ච දේ. ඉලෙක්ට්‍රෝන හැම වෙලෙම ඍණාරෝපිතයි. එතකොට දැන් ඔයාලා කල්පනා කරන සමහර අයට කල්පනා වෙනවා ඇති Fe3+ මෙතන තිබ්බා. මෙතන ඉලෙක්ට්‍රෝනයක් එකතු වෙලා කොහොමද මෙතෙන්ට යනකොට Fe2+ එකක් උනේ ඉලෙක්ට්‍රෝන හැම වෙලෙම ඍණාරෝපිතයි. එතකොට Fe3+ අයනය තියෙන්නේ මේ අකුරු අමතක කරන්නකෝ. මෙතන තියෙන ධන 3ක් එකතු කරනවා ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි. මෙතන තියෙන ඍණ 1ක්. ධන 3 එකතු කිරීම ඍණ 1 ධන 2යි. ඒ විදිහට තමයි උනේ. එතකොට මෙතනත් හරිනේ. මෙතන ධන 1යි, මෙතන ධන 2යි. එකතු කිරීම මේ පැත්තට එනවා ඍණ 1ක්. ධන 2 එකතු කිරීම ඍණ 1 ධන 1යි. ඊට පස්සේ අපි කතා කරන්න යනවා ඔක්සිඩේෂන් නම්බර්ස්. ඔක්සිකරණ අංක. ඔක්සිඩේෂන් ඒජන්ට් එක ගැන ආයෙත් කියන්නලු. හරි කියන්නම්. මෙතන ඔක්සිඩයිසිං ඒජන්ට් ඔක්සිකරණය වෙන කෙනා. එතකොට ඔක්සිඩේෂන් කියලා අපි කිව්වා ඉලෙක්ට්‍රෝන අඩු වෙන එක. ඉලෙක්ට්‍රෝන අඩු වෙන එකට තමයි ඔක්සිඩේෂන් කියලා කියන්නේ. ඔක්සිඩේෂන් එකේදී වෙන්නේ ඉලෙක්ට්‍රෝන අඩු වෙන එක කියලා කිව්වා. එතකොට අපි කිව්වා ඔක්සිඩේෂන් නම්බර් එක වැඩි වෙනවා, ඔක්සිජන් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මෙතන ඔක්සිඩයිසිං ඒජන්ට් එක කියලා කිව්වා. එතකොට මම කිව්වා දැන් අපි ගාව හිතන්න අපි ගාව මොනවා හරි තියෙනවා. අපි ගාව තියෙන දේ මොනවා හරි හිතන්නකෝ අපි ගාව අඹ ගෙඩි 10ක් තියෙනවා. එතකොට අපිට සිද්ධ වෙනවා අපි කවුරු හරි තව පොඩි කෙනෙක් ඉන්නවා කවුරු හරි. ඒ කෙනා අපෙන් අඹ ඉල්ලනවා අපිට නොදී ඉන්න බෑ. එතකොට අපි ගාව තියෙන අඹ ගෙඩි ගන්න එයා ඉල්ලන පාරක් ගානේ මොකද වෙන්නේ? අපි ගාව තියෙන අඹ ගෙඩි ගන්න අඩු වෙනවා. එතකොට අපි කැමති වෙන්නේ අපිට තව අඹ ගෙඩි දෙනවා නම් අපි කැමති ඒ ටික ගන්න. අය අපි ගාව තියෙන ටික අඩු වෙලා. ඒ නිසා අපි කැමති තව අඹ ගෙඩි අපිට හම්බ වෙනවා නම් අපි ගන්න කැමති මොනවා හරි. අන්න ඒ වගේ තමයි ඔක්සිඩයිසිං ඒජන්ට් එක. ඔක්සිකරණය වෙන කෙනා. මොකද යාගාවින් ඉලෙක්ට්‍රෝන හැම වෙලේම අඩු වෙන එක තමයි වෙන්නේ. හැම වෙලේම ඉලෙක්ට්‍රෝන යන එක තමයි වෙන්නේ. එතකොට එයා ගාව වෙන්නේ ඔක්සිකරණය. එතකොට එයාගෙන් හැම වෙලේම ඉලෙක්ට්‍රෝන අඩු වෙනවා. එතකොට එයා කැමති වෙනවා ඉලෙක්ට්‍රෝන ගන්න. එයාට ඉලෙක්ට්‍රෝන ලැබෙනවා නම් එයා කැමති. එතකොට එයාගේ වැඩි විභවයක් තියෙන ඉලෙක්ට්‍රෝන ගන්න තමයි එයා වැඩිපුර කැමති. ඉලෙක්ට්‍රෝන එයා දෙන්න කැමති නැහැ. ඒ වගේ තමයි රිඩියුසිං ඒජන්ට් එක. රිඩක්ෂන් එකේදී කියන්නේ ඔක්සිහරණයේදී වෙන්නේ අපි කිව්වා ඉලෙක්ට්‍රෝන ගන්න. එතකොට ඔක්සිඩේෂන් නම්බර් එක ඔක්සිකරණ අංකය අඩු වෙනවා කියලා කිව්වා. එතකොට රිඩියුසිං ඒජන්ට් එක කැමති වෙනවා ඉලෙක්ට්‍රෝන දෙන්න. ඇයි? එයා ගාව හැම වෙලේම වෙන්නේ ඉලෙක්ට්‍රෝන වැඩි වෙන එක. ඉලෙක්ට්‍රෝන අඩු වෙන්නේ නැහැ. එතකොට එයා කැමති ඉලෙක්ට්‍රෝන කාට හරි දෙන්න. අපි ගාව අඹ ගෙඩි 100ක් දෙනවා නම් අපිට තව අඹ ගෙඩි හම්බ වෙනවා නම් අපි අඹ කන්න කැමතිද? නෑ අපි කැමති නෑනේ. අපි දෙනවනේ. අපි කැමති අය අඹ ගෙඩි ටික කාට හරි දෙන්න. කාලම එපා වෙලා වගේ.
අන්න ඒ වගේ. ඒ විදියට මම හිතනවා තේරුණා කියලා. තවත් තේරුණේ නැද්ද? හරි. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා chat box එකට දාන්න. අහපු එක හොඳයි. නොතේරෙන දේවල් තියෙනවා නම් අහන්න. මේ වෙනකන් කියලා දීපෑ මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි අනිත් කොටසට යන කලින් chat box එකේ දාන්න. ඔක්සිඩේෂන් නම්බර්ස් වලට යන්න කලින්. ඊට පස්සේ සමීකරණ තුලිත කරන විදිය ඒ ටික කියලා දෙන්න කලින් ඔයාලට මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ කරපු මුල ටිකේ ඔයාලා chat box එකට දාන්න මැසේජ් එකක්. හරි. ඔක්සිඩේෂන් නම්බර්ස් වලට යමු එහෙනම්. ඔක්සිකරණ අංක. ඇයි අපිට ඔක්සිකරණ අංක වැදගත් වෙන්නේ? මම උඩදීත් කිව්වා මේකේ ඔක්සිකරණ අංකය මේක, මේකේ ඔක්සිකරණ අංකය මේක. හැබැයි ඔයාලා ඉගෙනගෙන නැහැ ඔක්සිකරණ අංක. මම ඒතකොට කියලා දීලා නැහැ ඔක්සිකරණ අංකය කියන්නේ මොකක්ද කියලා. අපිට සමීකරණයක් තුලිත කරන්න අනිවාර්යෙන් ඔක්සිකරණ අංක ඕනේ. ඔක්සිකරණ අංක නැතුව සමීකරණයක් තුලිත කරන්න පුළුවන්ද? තුලිත කරන්න බෑ. මම ඔයාලට කලිනුත් කිව්වනේ මේ ඉස්සර උදාහරණෙදිත් මම ඔයාලට පෙන්නුවා මේකේ ඔක්සිකරණ අංකය මේක Fe3+ ඉලෙක්ට්‍රෝනයක් අරන් Fe2+ වෙලා එතන රිඩක්ෂන් එකක් වෙලා තියෙන්නේ. එහෙම කියලා කිව්වනේ. මේ 3+2+ 2 minus මේ මොනවද? මේවා ඔක්සිකරණ අංක. ඔක්සිකරණ අංක ගැන කතා කරනකොට අපි අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ කරුණු ටිකක් තියෙනවා. මේ කරුණු ටික තමයි දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ගොඩාක් වැදගත්. මොකද ඔක්සිකරණ සමීකරණයක් තුලිත කරද්දී මේ කරුණු වැදගත් වෙනවා. පළවෙනි එක free elements වල නිදහස් මූලද්‍රව්‍ය වල ඔක්සිකරණ අංකය 0යි කියලා තියෙනවා. නීති නෙමෙයි. හැබැයි අනිවාර්යෙන් දැනගත යුතු කරුණු තමයි මේ. නිදහස් මූලද්‍රව්‍ය වල ඔක්සිකරණ අංකය 0යි. නිදහස් මූලද්‍රව්‍ය කියලා අපි කියන්නේ මොනවද? මූලද්‍රව්‍යයක් වාතයේ කියන්නේ ස්වභාවයේ පවතින අපි මුකුත් කරන්න නැතුව තියෙන කියන්නේ ස්වභාවික විදිය. නිදහස්ව තියෙන විදිය. sodium, beryllium, potassium, H2O2, H2O2, P4. ඇයි ඒවා බිඳුවක් උනේ? H2O2 කියන්නේ මොනවද? වායු. ඒවා තියෙන්නේ කොහොමත් එක يعني O විදියට නැහැනේ. O2 විදියට තමයි වාතයේ ස්වභාවිකව තියෙන්නේ. H2 විදියට තමයි තියෙන්නේ. එතකොට ඒව ඔක්සිකරණ අංකය 0යි. පස්සේ අයනයක් විදිහට තියෙනවා නම් lithium plus Fe3+ O2-. එතකොට මෙන්න මේ අයනයේ අංකය තමයි ඔක්සිකරණ අංකය වෙන්නේ lithium plus. එතකොට lithium plus lithium වල ඔක්සිකරණ අංකය -1. Fe3+ වල ඔක්සිකරණ අංකය -3. O2- වල ඔක්සිකරණ අංකය -2. මෙන්න මේ විදිහට අයනයේ අංකය ඔක්සිකරණ අංකය වෙනවා. පස්සේ තුන්වෙනි එක ඔක්සිජන් වල H2O2 වලදී O2 2- වලදී හැර හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලදී පෙරොක්සයිඩ් අයනයේදී හැර අනිත් සෑම අවස්ථාවකදීම ඔක්සිජන් වල ඔක්සිකරණ අංකය -2යි. H2O2 වලදී පෙරොක්සයිඩ් අයනයේදී ඔක්සිකරණ අංකය -1 වෙනවා.
ඊට පස්සේ හයිඩ්‍රජන් වල ඔක්සිකරණාංකය ධන 1යි. ද්විමය ලෝහමය සංයෝගත් එක්ක. ද්විමය ලෝහමය සංයෝගත් එක්ක එයා සංයෝග නොසාධන අවස්ථාවලදී හයිඩ්‍රජන් වල ඔක්සිකරණාංකය ධන 1යි. අනිත් ඒ අර ද්විමය ලෝහමය සංයෝගත් එක්ක බන්ධනය වෙන අවස්ථාවලදී යාගේ ඔක්සිකරණාංකය ඍණ 1යි. ඊට පස්සේ ගෲප් 1A ආවර්තිතාව වගේ තියෙනවනේ 1A 2A 3A තියෙනවනේ. එතකොට 1A ඒ කියන්නේ පළවෙනි කාණ්ඩයේ ලෝහවල ධන 1යි, දෙවෙනි කාණ්ඩයේ ලෝහවල ධන 2යි, ෆ්ලුවරින් වල හැම වෙලේම ඍණ 1යි. ඊට පස්සේ මෙතන තියෙනවා HCO3 වල එතකොට හයිඩ්‍රජන් ඔක්සිජන් ඒව ගැන කතා කළා. අපි කාබන් ගැන කතා කරේ නැහැනේ. අපි කිව්වේ නෑනේ කාබන් වල ඔක්සිකරණාංකය හැම වෙලේම මෙච්චරයි, කාබන් වල ඔක්සිකරණාංකය මෙච්චරක් වෙනවා. එහෙම කිව්වේ නෑ. එතකොට මේ වගේ සංයෝගයක් දුන්නහම කොහොමද ඔක්සිකරණාංකය අපි හොයාගන්නේ? අතනදී මම කිව්වා නේද Fe3+ Fe2+ වුණා. මෙතන මෙහෙම ඉලෙක්ට්‍රෝනයක් ගත්තා එහෙම කියලා මම ගානක් හදලා මම නිකන් කිව්වනේ. මෙතන ධන 3යි මෙතන ඍණ 1යි. එහා පැත්තට යනකොට ඒ දෙක තුනම ධන 2ක් වුණා එහෙම කියලා. එතකොට මෙතනදිත් වෙන්නේ ඒ වගේ එකක්. HCO3-. ඒ කියන්නේ මේ බයිකාබනේට් අයනයේම ඔක්සිකරණාංකය තමයි මෙතන උඩ තියෙන්නේ. එතකොට කීයද? බයිකාබනේට් අයනයේම ඔක්සිකරණාංකය ඍණ 1යි. හයිඩ්‍රජන් වල අපි කිව්වා ධන 1යි කියලා. එතකොට ධන 1යි. කාබන් වල අපි දන්නේ නැහැ. ඔක්සිජන් වල කිව්ව ඍණ 2යි. ඍණ 2 ඒවා 3ක්. මෙතේ ඍණ 2 ඒවා 3ක් තමයි මෙතන තියෙන්නේ. ඔක්සිජන් 1ක ඍණ 2යි. ඔක්සිජන් එතන මෙතන 3ක් තියෙන්නේ. එතකොට 3 වැඩි කිරීම ඍණ 2 එකතු කරනවා හයිඩ්‍රජන් වල හයිඩ්‍රජන් 1 අණුවයි තියෙන්නේ. හයිඩ්‍රජන් වල ධන 1යි. එතකොට ඒ ධන 1 කාබන් වල දන්නේ නැහැ. අපි හොයන්න යන්නේ කාබන් වල. ඒක සමාන වෙනවා මුළු අයනයේම ඔක්සිකරණාංකය. ඒ කියන්නේ මුළු අයනයේම ආරෝපණය. මුළු අයනයේම ආරෝපණය ඍණ 1යි. මේ ඍණ 1. එතකොට එනවා අපිට කාබන් වල ඔක්සිකරණාංකය අපිට හොයාගන්න පුළුවන්. 3 ඍණ 6යි. මෙහෙම ඔය සමීකරණේ සුළු කරාට පස්සේ එනවා කාබන් වල ධන 4. හරිද? මෙතන ධන 4යි. මේ ටික තේරුණාද? ඔක්සිඩේෂන් නම්බර්ස් ගැන මේ කිව්ව ටික තේරුණාද? ඊගාට කරන්න යන්නේ සමීකරණයක් තුලිත කරන්න. තුලිත කරන්න යන්න කලින් මේ ටික තේරුණාද? හතරවෙනි එකට එක්සැම්පල් එකක් දෙන්නලු පුළුවන් නම් හතරවෙනි එක පොඩ්ඩක් කියන්නලු. හරි.
හයිඩ්‍රජන් වල ඔක්සිකරණ අංකය ගොඩක් වෙලාවට ධන එකයි. මං කිව්වා ද්විමය ලෝහමය සංයෝගත් එක්ක බන්ධනය වුණාට පස්සේ ඒකේ ඔක්සිකරණ අංකය ඍණ එකක් වෙනවා කියලා. ඒකට උදාහරණයක් කියලා තියෙනවා. මට මේ වෙලාවේ උදාහරණ දෙන්න මතක නෑ. මම ඔයාලට තව දවසක් එනවනේ. තව දවසක් ගණන් හදනවනේ. එතකොට මම ඔයාලට උදාහරණයක් කියන්නම්. ඒක පැහැදිලි කරලා කියන්නම්. තව උදාහරණයකුත් කියන්නම්. මෙතන කිව්ව නීති කියන්නේ මෙතන කිව්ව දේ තමයි මේ ඔක්සිකරණ අංකය හයිඩ්‍රජන් වල ගොඩක් වෙලාවට ධන එකයි. අර ද්විමය ලෝහමය සංයෝගත් එක්ක බන්ධනය වුණාට පස්සේ එයාගේ ඔක්සිකරණ අංකය ඍණ එකක් වෙනවා. ඒ අවස්ථාවවලදී ඇර අනිත් සෑම අවස්ථාවකදීම හයිඩ්‍රජන් වල ඔක්සිකරණ අංකය ධන එකයි කියලා තමයි කිව්වේ. ක්ලියර්ද? ක්ලියර් දෙක. හරි. අපි බලමු තුලිත සමීකරණය රිඩොක්ස් ප්‍රතික්‍රියාවක් තුලිත කරන්නේ කොහොමද කියලා. මෙතන තියෙනවා මුකුත් හිතන්න එපා. පළවෙනි එකේ තියෙනවා බැලන්ස් නැති සමීකරණ. ඒ කියන්නේ තුලිත නැති සමීකරණයක් දීලා තියෙනවා. අපි යන්නේ මේ තුලිත නැති සමීකරණය කොහොමද තුලිත කරන්නේ කියලා ඉගෙන ගන්න. හරිද? එතකොට බලන්න මෙතන තියෙනවා Fe2+ ධන Cr2O72 මයිනස් එහා පැත්තේ තියෙනවා Fe3+ ධන Cr3+. අපි මේකේ වෙන වෙනම සමීකරණ දෙක ලියා ගන්නවා. අපි කියනවා අර්ධ ප්‍රතික්‍රියා half reactions කියලා. ඉස්සෙල්ලාම කරන්න ඕනි දේ තමයි බැලන්ස් නැති තුලිත නැති සමීකරණයක් දුන්නාම අපි ඉස්සෙල්ලාම කරන්න ඕනි දේ තමයි අර්ධ ප්‍රතික්‍රියා ලියා ගන්නවා වෙන වෙනම. ඒක තමයි මේ ලියාගෙන තියෙන්නේ. ඒක ඔක්සිඩේෂන් කියලා ඔයාලා රිඩක්ෂන් එහෙම කියලා කියන්න ඕනේ නැහැ. ඔයාලා සමීකරණ දෙක ලියාගත්තාම හොඳටම ඇති. Fe2+ තේරෙනවනේ එක වර්ගයේ මොනවද දැන් Fe2+ Cr3+ වෙන්න බෑනේ. ඒක තේරෙනවනේ. එතකොට Fe2+ වෙලා තියෙනවා Fe3+. මෙතන Cr2O72 මයිනස් කියන එක වෙලා තියෙනවා Cr3+. එතකොට දැන් මෙතන නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන ඔක්සිඩේෂන් නම්බර් එක ගන්න. Fe2+ Fe3+ වෙලා තියෙනවා. එතකොට අපි ඒක හොයාගන්නේ කොහොමද? මම කිව්වා අයනයේ අංකය ඔක්සිකරණ අංකය වෙනවා කියලා. එතකොට Fe2+ ධන දෙකක අයනයක්. එතකොට Fe2+ වල ඔක්සිකරණ අංකය ධන 2යි. කිසිම තර්කයක් නැහැ. ඔක්සිකරණ අංකය ධන 2යි. Fe2+. එතකොට අයනයේ අංකය ධන 2යි. එතකොට ඔක්සිකරණ අංකය ධන 2යි. Fe3+ වෙලා තියෙන්නේ. එතකොට ධන 3යි අයනය. එතකොට ඔක්සිකරණ අංකය ධන 3යි. ඊට පස්සේ එතන ඔක්සිඩේෂන් එකක් වෙලා තියෙන්නේ කියලා හොයාගන්න මං කිව්ව විදිහට පුළුවන්නේ. ඔක්සිකරණ අංකය වැඩි වෙලා තියෙන්නේ. ඔක්සිකරණ අංකය ධන 2 ඉඳන් ධන 3ට ගිහින් තියෙන්නේ. එතකොට ඔක්සිකරණ අංකය වැඩි වෙලා නම් එතන ඔක්සිකරණයක් වෙලා. එතකොට එතන වෙලා තියෙන්නේ Fe2+ Fe3+ වෙනකොට වෙලා තියෙන්නේ ඔක්සිකරණය. එතකොට රිඩක්ෂන්. එතන රිඩක්ෂන් කියන කමතක ගන්න කොයි ගාව සමීකරණයට ගියාම Cr2O72 මයිනස් මොකද්ද මේ Cr2O72 මයිනස් කියන්නේ? ඩයික්‍රෝමේට් අයනය. එතකොට ඩයික්‍රෝමේට් අයනය Cr3+ අයනය බවට පත් වෙලා. මෙතන දාලා තියෙනවා ධන 6ක්. ඩයික්‍රෝමේට් අයනයේ ක්‍රෝමියම් වල අංකය ධන 6යි කියලා දාලා තියෙනවා. මේක හෙව්වේ මේක හොයලා තියෙන්නේ බයිකාබනේට් අයනයේ හොයන විදිහ කියලා දුන්නානේ මම. අන්න මේ විදිහට හොයලා තමයි මේ ක්‍රෝමියම් එක හොයලා තියෙන්නේ. ඩයික්‍රෝමේට් අයනයේදී ක්‍රෝමියම් වල ඔක්සිකරණ අංකය ධන 6යි.
මේ ධන 6 මෙතනට යනකොට මෙතන තර්ක ගන්න දෙයක් නැහැ. මෙතන ධන 3යි අයනයගේ. එතන මෙතන ධන 3යි. ධන 6 ධන 3 බවට පත් වෙලා ඒ කියන්නේ ඔක්සිකරණාංකය අඩු වෙලා ඔක්සිකරණාංකය අඩු වෙනවා නම් ඒක ඔක්සිහරණයක්. ඒ කියන්නේ රිඩක්ෂන් එකක්. එතකොට මෙතන ඔක්සිකරණ ප්‍රතික්‍රියාව මේක ඔක්සිහරණ ප්‍රතික්‍රියාව මේක කියලා හඳුර ගන්න පුළුවන්. ඊගාවට ඔයාලට දැන් මේ දැන් කියලා දුන්නානේ ස්ටෙප් දෙකක් රිඩොක්ස් ප්‍රතික්‍රියාවක් බැලන්ස් කරන එකේ මූලික පියවර දෙක කියලා දුන්නා. මේ පියවර දෙකේදී මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද මෙතනින් එහාට? මේක තේරෙන්නේ නැතුව ඊගාවෙකට යන්න බෑනේ. මේකේ ආයි කියලා දෙන්න ඕනිද? තේරුණාද? තේරුණ නැති කවුරු හරි ඉන්නවා නම් chat box එකට දාන්න message එක. රිඩක්ෂන් එක ආයි කියන්න. හරි. මෙතන ඩයික්‍රෝමේට් මේ තියෙන්නේ Cr2O7 2- කියන්නේ ඩයික්‍රෝමේට් අයනය. එතකොට මම ඉස්සෙල්ලා ගත්තනේ HCO3- කියලා බයිකාබනේට් අයනය ගැන කිව්වනේ. මෙන්න මෙතන බයිකාබනේට් අයනය ගැන. එතකොට මේකෙදි මං කිව්වා අපි කාබන්ගේ තමයි අපිට හොයන්න ඕනි. අපි දන්නේ නැහැ කාබන්ගේ කීයද කියලා. හයිඩ්‍රජන් වල දන්නවා, ඔක්සිජන් වල දන්නවා. එතකොට මෙන්න මෙතන උඩ තියෙන -1 මංකුව මේ මුළු අයනයේම ආරෝපණය තමයි මේ තියෙන්නේ. අපි එතකොට මේ එකින් එකේ ආරෝපණය සමාන කරනවා. නැත්නම් එකින් එකේ ඔක්සිකරණාංක සමාන කරනවා මේ මුළු අයනයේම ආරෝපණයට. එහෙම තමයි අපි කාබන් වල හෙව්වේ. එතකොට ඒ විදිහටම තමයි මේකේ හොයන්නේ. මෙතන ඩයික්‍රෝමේට් අයනයනේ තියෙන්නේ. එතකොට ක්‍රෝමියම් වල හොයන්න අපි කරන්නේ මුළු අයනයේම කීයද? ඍණ 2යි. හරිද? එතකොට Cr2O7. එහෙම නෑනේ. එතකොට ඔක්සිජන් වල ඍණ 2යි. ඔක්සිජන් වල ඍණ 2යි. ඍණ 2 7න් වැඩි කළාම ඍණ 14යි. ඍණ 14 ධන ක්‍රෝමියම් වල දන්නවද? ක්‍රෝමියම් වල දන්නේ නැහැ. ඒක සමාන වෙනවා ඍණ 2ට. එතකොට එන්නේ අපිට ඍණ 14 ආවේ ඔක්සිජන් 7ක් හින්දා. ඔක්සිජන් එකක ඍණ 2යි. එතකොට 7න් වැඩි කළාම ඍණ 14යි. ධන ක්‍රෝමියම් වල අපි දන්නේ නැහැ. ඒක x කියලා ගත්තොත් ක්‍රෝමියම් අයන දෙකක් තියෙනවානේ. එතකොට 2x කියලා ගන්න. 2x කියලා ගත්තොත් ක්‍රෝමියම් මෙතන අයනය ඍණ 2යි. එතකොට ඒක සමාන වෙනවා ඍණ 2ට. එතකොට දැන් ආයෙත් කිව්වොත් ඍණ 14 ධන 2x සමානයි ඍණ 2යි. ඍණ 14 එහා පැත්තට ගෙනියනවා ධන 14ක් කරලා ධන 14යි ඍණ 2යි ධන 12යි. අපිට ඕනි එක ක්‍රෝමියම් අයන එක Cr2 වල 12යි. එහෙම හොයන්න බෑනේ ඔක්සිකරණාංක. ක්‍රෝමියම් විදියට තමයි සාමාන්‍ය ස්වභාවය තියෙන්නේ. ඒතකොට ක්‍රෝමියම් වල එක දෙකෙන් බෙදුවාම ධන 6යි. ওই විදියට තමයි ධන 6 ආවේ. ඒතර මෙතන ප්‍රශ්නයක් නැහැනේ. මෙතන ධන 3යිනේ කොහොමද? අයනයේ ධන 3 තියෙන්නේ. ඒතර ධන 3 අයනයක්. එතකොට මෙතන ඔක්සිකරණාංකය ධන 3යි. මෙතන රිඩක්ෂන් එකක් වෙලා තියෙනවා කියලා හොයාගන්නේ. ඔක්සිකරණ අංකය ධන 6 ඉඳන් ධන 3 වෙනකන් අඩු වෙලා. ඔක්සිකරණ අංකය අඩු වෙලා නම් අපි කියනවා එතන වෙලා තියෙන රිඩක්ෂන් එකක්. එහෙමත් නැත්නම් ඔක්සිහරණයක් තමයි වෙලා තියෙන්නේ කියලා. තේරුණාද? ප්‍රශ්නේ තිබුණ කෙනාට තේරුණාද?
ඒක ආපු විදිය තේරුණාද? හරි. එක්සෑම් එකේදී half reaction එක ලියන්න දෙනවද? half reaction වල oxidation numbers ලියන්න ඕනිද? half reaction එක ලියන්නම කියලා ප්‍රශ්නයක් එන්න බැරිකමකුත් නෑ. එන්න පුළුවන්. එතකොට half reaction එක දැන් අපිට සමීකරණ දෙනවනේ. දුන්නට පස්සේ දැන් මේක තුලිත කරලා අපිට තුලිත සමීකරණය හදන්න කිව්වහම අපිට half reaction එක ලියන්න වෙනවා. දැන් මේ තුලිත සමීකරණයක් තුලිත කරන විදිහනේ මේ කියාගෙන යන්නේ. එතකොට අනිවාර්යෙන් half reaction එක ලියන්න ඕනිනේ. half reaction එක ලියන්න ඕනි. ඒකේ ඔක්සිජන් අංකය දැනගන්න ඕනි. ඒ ටික දැනගන්න ඕනි. සමීකරණයක් තුලිත කරන්න ආවහම තුලිත කරන්න එන්න පුළුවන්. එතකොට තුලිත කරන්න ආවහම අනිවාර්යෙන් අපි half reaction එක ලියන්න ඕනි. මේ පියවර ටික යන්න ඕනි. පේපර් එක හදන සර්ට පුළුවන්, සර්ට හෝ මිස්ට පුළුවන් ඔයාලට පියවර විදියට දෙන්න. half reaction එක ලියන්න. ඊපස්සේ unbalance එක දීලා half reaction එක ලියන්න කියන්න පුළුවන්. ඔක්සිජන් අංක ගැන අහන්න පුළුවන්. තුලිත සමීකරණ ලියන්න කියන්න පුළුවන්. තුලිත කරපු විදිහ ලියන්න කියන්න පුළුවන්. සම්පූර්ණ මේ පියවර ටික ඔක්කොම දෙන්න පුළුවන්. එතකොට ඔයාලට එන්න පුළුවන් half reactions ලියන්නත් එන්න පුළුවන්. පේපර් එක අනුව වෙනස් වෙයි. හදන විදිහ සමහර වෙලෙ එන්නෙම නැති වෙන්නත් පුළුවන්. කියන්න බෑනේ අපිට. එන්න බැරි කමක් නැහැ. හරි. අපි ඊට පස්සේ බලමු half reaction. දැන් අපි half reaction ලියාගත්තානේ. half reaction වල දැන් ප්‍රශ්නයක් නෑ නේද? අර්ධ ප්‍රතික්‍රියා ලියන විදිය තේරෙනවද? ඔක්සිකරණාංක හරිද? කීයද කියලා දීපු ටික ඉස්සරහට යන්න. රිඩක්ෂන් වල CR 3+ ආවේ කොහොමද අහනවා. ඒ කියන්නේ ඔයාලට තේරෙන්නේ නැත්තේ මෙතන ක්‍රෝමියම් වල මුකුත් අංකයක් නැතුව මෙතන 3+ ආපු එකද? අපි ඒක ලිව්වේ half reaction එක ලිව්වේ මේ දීලා තියෙන සමීකරණේ. Fe2+ Fe3+ වුණා. ඩයික්‍රෝමේට් අයනේ Cr3+ වුණා. එතෙන්ට වෙන එකක් එන්න බැහැනේ. මට ඔයා කියන දේ තේරෙනවා එක්සෑම් එකේදී ෆෝමියුලා එක දෙන්නත් පුළුවන්. ෆෝමියුලා එක දෙන්න පුළුවන්. දැන් මෙතන දීලා තියෙන්නේ oxidation of Fe2+ to Fe3+ by dichromate in acid solution. එතකොට මේ විදිහට ප්‍රශ්න දෙන්නත් පුළුවන්. සමීකරණ දෙන්නත් පුළුවන්. මේක තමයි සමීකරණය කියලා දෙන්නත් පුළුවන්. එහෙම නැත්තුව Fe2+ Fe3+ වෙනවා ඩයික්‍රෝමේට් කියන ද්‍රාවණ ඇසිඩික් නේ ආම්ලික ද්‍රාවණයේදී Fe2+ Fe3+ වෙනවා කියලා දෙන්නත් පුළුවන්. එතකොට අපි දැනගන්න ඕනි Fe2+ තමයි Fe3+ උනේ ආම්ලික මාධ්‍යයේදී ඩයික්‍රෝමේට් Cr3+ තමයි වෙන්නේ. ඇසිඩ් සොලියුෂන් එක කියලා දුන්නොත් ඩයික්‍රෝමේට් වෙන්නේ Cr3+ තමයි. එතකොට මේ සමීකරණය දුන්නේ නැතත් ඔයාලා දැනගන්න ඕනි ආම්ලික මාධ්‍යයේදී ඩයික්‍රෝමේට් Cr3+ අයනයේ බවට පත් වෙනවා. දැන් මෙතන තියෙන්නේ ඔයාලට මේ උඩ දීලා තියෙන ප්‍රශ්නයෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් Fe2+ Fe3+ වෙනවා කියලා දීලා තියෙනවා. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඩයික්‍රෝමේට් කියන එක මොකද්ද වෙන්නේ කියලා දීලා නැහැ. හැබැයි කියනවා Fe2+ Fe3+ වෙන්නේ ඩයික්‍රෝමේට් කියන ආම්ලික ද්‍රාවණයේදී කියලා. එතකොට දැනගන්න ඕනි ආම්ලික මාධ්‍යයේදී ඩයික්‍රෝමේට් වෙන්නේ Cr3+ බවට කියලා. half reaction එක පොඩ්ඩක් කියලා දෙන්නලු. ආයෙත් කියලා දෙන්න ඕනිද? දැන් මම කිව්ව ටිකෙන් හරිද? නැත්නම් මේක ආයෙත් කියලා දෙන්න ඕනිද? ඔක්සිකරණාංක දාලා ආයෙත් කියලා දෙන්න ඕනිද?
තියෙන ප්‍රශ්නේ කියන්න අපි විසඳගෙන යමු. එහෙම අහපු කෙනාට මැසේජ් එකක් දාන්න පුළුවන්ද? දැන් ඔයාගේ ප්‍රශ්නේ ක්ලියර්ද මං කියලා දීපු එක? නැත්තම් ආයෙත් මං කියලා දෙන්න ඕනිද? අර්ධ ප්‍රතික්‍රියාව එන්නේ කොහොමද? ඔක්සිකරණාංක ගත්තේ කොහොමද? එහෙම කියලා මං කියලා දෙන්න ඕනිද? හරි. දැන් හරි. දැන් හරි නම් අපි ඉස්සරහට යමු. ඊට පස්සේ ඔන්න දැන් අර්ධ ප්‍රතික්‍රියා දෙක ලියාගත්තා. ඔක්සිකරණාංකත් අපි දාගත්තා. ඊට පස්සේ මේ ප්‍රතික්‍රියා ඩයික්‍රෝමේට් එක ඉස්සෙල්ලාම අරන් තියෙන්නේ. ඩයික්‍රෝමේට් එක Cr3+ තමයි වුනේ. ඉස්සෙල්ලාම දැන් half reaction එකේදී ඩයික්‍රෝමේට් එකේ Cr2 ක්‍රෝමියම් අයන දෙකක් තියෙනවා. හැබැයි Cr3+ වල තියෙන්නේ ක්‍රෝමියම් අයන එකක්. Cr3+ කියන එක අයනයක්, Cr2 කියන Cr දෙකක් තියෙනවා. මේ පැත්තේ එහා පැත්තේ තියෙන්නේ එකයි. එතකොට අපි ඉස්සෙල්ලාම ඒක තුලිත කරගෙන ඉන්න ඕනි. එතකොට අපි Cr3+ වලට ඉස්සරහෙන් දෙකක් දාලා මේක තුලිත කරගන්නවා. මෙතන ඔක්සිජන් තුලිත කරන්න තියෙනවා නම් ඒව තුලිත කරන්නත් ඕනි. හැබැයි මේකේ නැහැ. මෙතන තියෙන ක්‍රෝමියම් විතරයි තුලිත වෙලා නැත්තේ. නේද? මෙතන ක්‍රෝමියම්නේ. මේ ක්‍රෝමියම් තුලිත කරගන්න. ඊට පස්සේ එතනින් පල්ලට ගියාම දැන් හරි. දැන් අපි දාගත්ත ඩයික්‍රෝමේට් මෙතන Cr2, මෙතන Cr3+ කියලා දාගත්තා. හැබැයි මේ සමීකරණේ තාම තුලිත නැහැ. ඇයි තුලිත නැහැ කියලා කියන්නේ? මෙතන තියෙනවා ඔක්සිජන් 7ක්. හැබැයි මේ පැත්තේ ඔක්සිජන් නැහැ. මේ පැත්තේ Cr3+ විතරයිනේ තියෙන්නේ. අර 7H2O කියන කමතක කරන්න මෙතන අපි දැන් තාම කරගෙන ආපු ටිකේ තියෙන්නේ මෙච්චරයි. මේක විතරනේ තියෙන්නේ. ඊට පස්සේ අපි කරන්නේ මෙතන තියෙන ඔක්සිජන් 7ක්. හැබැයි මේ පැත්තේ ඔක්සිජන් නැහැ. මෙතන තියෙන ඔක්සිජන් ගානට හරියන්න අපි ජලාණු ගානක් මේ පැත්තට දාගන්නවා. එතකොට මෙතන ඔක්සිජන් 7ක් තියෙනවා. අපි මෙතෙන්ට දාගන්නවා ජලාණු 7ක්. H2O අණු 7ක් දාගන්නවා. දැන් ඒ දාගත්තට පස්සේ සමීකරණය තමයි මේ තියෙන්නේ. දැන් තුලිතයිද? ඒ තුලිත නැහැ. ඇයි තුලිත නැත්තේ? ක්‍රෝමියම් ගාන හරි, ජලාණු ගානත් හරි. හැබැයි මේ පැත්තේ H2 තියෙනවා, මේ පැත්තේ හයිඩ්‍රජන් නැහැ. මේ පැත්තේ හයිඩ්‍රජන් තියෙනවා ජලාණු වල, මේ පැත්තේ හයිඩ්‍රජන් නැහැ. එතකොට මෙතන හයිඩ්‍රජන් තියෙනවා. මෙතන තියෙනවනේ 14ක්. මේ 14ට හරියන්න මෙතන 7යි H2 අණු 7ක් තියෙන. එතකොට 4 2 14යි. ඒ ගානට හරියන්න H+ අයන ගානක් අපි මේ පැත්තට දාගන්නවා. ඒ දාගත්තට පස්සේ තියෙන සමීකරණය තමයි මේ තියෙන්නේ. එතකොට දැන් බලන්න ක්‍රෝමියම් අයන 2යි, ක්‍රෝමියම් අයන 2යි. ඔක්සිජන් අණු 7යි. මෙතන ඔක්සිජන් 7යි. හයිඩ්‍රජන් මෙතන 14යි. මේ පැත්තේ හයිඩ්‍රජන් 14යි. දැන් මේ සමීකරණය තුලිතයි. හැබැයි අපි මේ තුලිත කළේ මුළු සමීකරණයද? නැහැ. අපි මේ තුලිත කළේ අර්ධ ප්‍රතික්‍රියාවක්, එක අර්ධ ප්‍රතික්‍රියාවක්. ඊට පස්සේ ඊගාව අර්ධ ප්‍රතික්‍රියාවට ගියාම Fe2 + Fe3+ වෙලා තියෙන්නේ. එතකොට මොකද වෙලා තියෙන්නේ? මෙතන Fe2+, මෙතන තියෙන Fe3+. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාලට මේක ගන්න පුළුවන්. මෙතන ඔක්සිජනාංකය 2යි, මෙතන ඔක්සිජනාංකය 3යි. එතකොට මෙතන හයිඩ්‍රජන්වත් ඔක්සිජන්වත් කිසිම දෙයක් නැහැනේ. ෆෙරස් සහ ෆෙරික් අයන විතරයි තියෙන්නේ. ඔක්සිජන් හයිඩ්‍රජන් කිසිම දෙයක් නැහැ. එතකොට අපි මෙතෙන්ට ඔක්සිජන් දාගන්න ඕනි, හයිඩ්‍රජන් දාගන්න ඕනි, එහෙම කියලා එකක් නැහැ. එතකොට මේක තුලිත වෙන්න නම් මුලින්ම මම කිව්වා මෙතන ඔක්සිකරණාංකයේ ධන 2යි, මෙතන ඔක්සිකරණාංකයේ ධන 3යි. මේ දෙපැත්ත සමාන කරන්නයි ඕනි. ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි.
මෙතන ධන 3ට අපි එකතු කරනවා එක ඉලෙක්ට්‍රෝනයක්. එතකොට මෙතෙන්ට බැලන්ස් වෙනවා. ඒ බැලන්ස් උනේ මෙතන ධන 3යි ධන 3 එකතු කිරීම ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිත හින්දා ඍණ 1යි ධන 3 එකතු කිරීම ඍණ 1 සමානයි ධන 2යි. මේ තියෙන්නේ අනිත් half reaction එක තුලිත half reaction එක. එතකොට ඊට පස්සේ බලන්න දැන් මෙතනදී ඔක්සිකරණය වෙලා තියෙන්නේ. ඔක්සිකරණයේදී ඔක්සිකරණ සමීකරණයද ඔක්සිහරණ සමීකරණය. ඔක්සිඩේෂන් රිඩක්ෂන් සමීකරණ දෙක නෙමෙයි තියෙන්නේ තුලිත ඒවා. මේ පැත්තේ ඊට පස්සේ අපි කරන්නේ ඉලෙක්ට්‍රෝන සමාන කරන එක. ඉලෙක්ට්‍රෝන තියෙන්නේ දෙපැත්තේ. ඔක්සිකරණ මෙතන තියෙන ඔක්සිකරණ සමීකරණය ඔක්සිකරණ එකේ තියෙන දකුණු පැත්තේ ඔක්සිහරණ එකේ තියෙන වම් පැත්තේ. එතකොට ඔක්සිකරණ එකේ තියෙන එක ඉලෙක්ට්‍රෝනයයි ඉලෙක්ට්‍රෝන ගාන බලන්න ඊට පස්සේ සමීකරණ දෙකේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන ඔක්සිකරණ එකේ තියෙන 1යි ඔක්සිහරණ එකේ තියෙනවා 6ක්. තුලිත සමීකරණයේ කොයි වෙලාවකවත් ඉලෙක්ට්‍රෝන තියෙන්න බෑ. අපි මේ ඉලෙක්ට්‍රෝන දාගන්නේ මේ තුලිත සමීකරණයටනේ තුලිත කරගන්නනේ. ඉලෙක්ට්‍රෝන කොයි වෙලාවකවත් තියෙන්න බෑ අන්තිම සමීකරණේ. එතකොට කැපිලා යන්න ඕනි කැපිලා යන විදිහට අපි හදා ගන්න ඕනි. හැබැයි මේක කැපිලා යන්නේ නැහැ. ඉබේම කැපිලා යන ඒවාක් තියෙනවා. මේක කැපිලා යන්නේ නැහැ. මෙතන තියෙන එක ඉලෙක්ට්‍රෝනයයි මේ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන 6ක්. එතකොට මේකත් අපි ඉලෙක්ට්‍රෝන 6ක් කරගත්තා නම් මේ දෙක කැපිලා යනවා. ඒ නිසා අපි මේ සමීකරණය Fe2 Fe3 වෙන සමීකරණය 6න් වැඩි කරනවා. 6න් වැඩි කරාම අපිට එනවා 6යි Fe2 වෙනවා 6යි Fe3 ධන 6යි ඉලෙක්ට්‍රෝන බවට පත් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ සමීකරණ දෙක එකතු කරන්න. එකතු කරන්න කියන්නේ මෙහෙමයි එකතු කරනවා නෙමෙයි. ඒක තේරුන්නේ නැහැලු. හරි චුට්ටකින් මම ආයෙ මුලින් ඉඳන් ඔයාලට කියන්නම් මේකත් අන්තිමට කියලා දීලා. ඒතකොට දැන් කියලා තේරුණ කෙනෙකුට තේරෙනවනේ. ඊට පස්සේ මම ආයෙ මුලින් ඉඳන් ආයෙ කියලා දෙන්නම්. ඊට පස්සේ මෙතනදී කරන්නේ මෙහෙම සමාන විදිහට අපි ලියා ගන්නවා. මෙතන 6යි Fe2 ඩිකැලක් ගාලා 6යි Fe3 ධන 6යි ඉලෙක්ට්‍රෝන මේ පැත්තේ මේ විදිහට මෙහෙම ලියා ගන්නවා. එතකොට දකුණු පැත්තේ තියෙන 6යි ඉලෙක්ට්‍රෝන වලට මෙතන රිඩක්ෂන් එකේ වම් පැත්තේ තියෙන 6යි ඉලෙක්ට්‍රෝන කැපිලා යනවා. ඊට පස්සේ අපි මේවා මේ විදිහටම ලියනවා. 6යි Fe2 ලියනවා 14යි H ලියනවා මේ ඩයික්‍රෝමේට් අයනේ ලියනවා. මෙතන 6යි Fe3 ලියනවා Cr3 7H2O ලියනවා. තේරුණාද කියලා අහන්න බෑනේ තේරුන්නේ නැහැ කියලා කිව්වනේ. එතකොට තේරුණ අයට තේරෙන්න ඇති. රිඩක්ෂන් එකට 6යි ආව හැටි කියන්නලු. ඉන්න මම ආයෙ මුලින් ඉඳන් කියලා දෙන්නම්. පස්වෙනි පියවරේ හරි. 6යි ඉලෙක්ට්‍රෝන අපු විදිය තේරුන්නේ නැහැලු. ඊට පස්සේ ඒක තේරුන්නේ නැහැ කියලා තියෙනවා මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ මම මුලින් ඉඳන්ම කියන්නද? මම මුලින් ඉඳන්ම ඔයාලට ආයෙත් මේක කියලා දෙන්නද? මුලින් ඉඳන්ම කියන්නේ මම තුලිත කරපු තැන ඉඳන් ඒ කියන්නේ මම සමීකරණ දෙක තුලිත කළේ. ඔයාලට දැන් ඔයාලගෙන් තේරුණාද කියලා අහලා ඔක්සිඩේෂන් රිඩක්ෂන් වල ඔක්සිකරණ අංක දාලා තුන්වෙනි පියවරේ ඉඳන් කියලා දෙන්නද කියලා අහන්න. හරි. එක එක්කෙනාට එක එක විදිහින් හරි. තුන්වෙනි පියවරේ ඉඳන් කියලා දෙන්න. අපි ඉස්සෙල්ලාම ගත්තා ඩයික්‍රෝමේට් අයනය.
රිඩක්ෂන් ප්‍රතික්‍රියාව මෙතන අර්ධ half reaction එක ඩයික්‍රෝමේට් වලනේ. මේ රිඩක්ෂන් එක අපි ගත්තා. මොකදද රිඩක්ෂන් එක අරගෙන ඊට පස්සේ මං කිව්වා ඔයාලට මෙතන මම කොහොමද ක්‍රෝමියම් වල ධන 6 කියලා ගත්ත විදිය කිව්වනේ. එතකොට මෙතන ඩයික්‍රෝමේට් CR3+ sorry ඩයික්‍රෝමේට් අයනය CR3+ වෙලා හැබැයි මෙතන කිව්වා ක්‍රෝමියම් අයන දෙකක් තියෙනවා. මෙතන ඩයික්‍රෝමේට් වල ක්‍රෝමියම් අයන දෙකක් තියෙනවා. CR3+ වෙනකොට එතන තියෙන ක්‍රෝමියම් අයන එකයි. එතකොට අපි මෙතන දෙකක් තියෙන නිසා මේ පැත්තට අපි දෙකක් දාගෙන ඉස්සෙල්ලාම ක්‍රෝමියම් ගාන තුලිත කර ගන්නවා. එතකොට මෙතන ක්‍රෝමියම් අයන දෙකයි මෙතන CR3+ අයන දෙකක් දාගත්තාම දෙපැත්තෙම ක්‍රෝමියම් ගාන සමානයි. මේ පැත්තෙත් ක්‍රෝමියම් දෙකයි මේ පැත්තෙත් ක්‍රෝමියම් ගාන දෙකයි. ඊට පස්සේ ඒ සමීකරණේ ක්‍රෝමියම් ගාන සමාන වුණාට පස්සේ අපි දැන් එකක් ඉස්සෙල්ලම හැම වෙලේම ඔයාලත් එහෙම කරන්න. සමීකරණයක් ගත්තට පස්සේ ඉස්සෙල්ලම තුලිත කරන්නේ මොකක් හරි ඉස්සෙල්ලම ඔයා තුලිත කරන දේ තුලිතයි නම් හරි. ඒක තුලිතයි. ඒක එතකොට පැත්තකින් තියන්න පුළුවන්. ආයි ඒක තුලිත කරන්න දෙයක් නැහැ. ඉස්සෙල්ලම එක එක ඉවර කරගෙන යන්න. දැන් එහෙම කරන්න තමයි මේ අපි යන්නේ. මෙතන ක්‍රෝමියම් අයන දෙකක් තියෙනවා. මෙතන ක්‍රෝමියම් අයන එකයි තිබ්බේ. ඒ හින්දා මේ පැත්තට ක්‍රෝමියම් දෙකක් දාගෙන අපි මේක ක්‍රෝමියම් ගාන තුලිත කරගත්තා. ඊට පස්සේ ක්‍රෝමියම් ගාන තුලිත කළාට මේ සමීකරණය තුලිත වෙලා නැහැ කියලා ඔයාලට පේනවා. ඇයි මෙතන ඔක්සිජන් තියෙනවා හැබැයි මේ පැත්තේ ඔක්සිජන් නැහැ. මෙතන තියෙන්නේ ඔක්සිජන් 7ක්. ඔක්සිජන් 7ක්. එතකොට ඔක්සිජන් 7ක් මේ පැත්තේ තියෙනවා මේ පැත්තේ ඔක්සිජන් නැහැ. එතකොට අපි කරන්නේ මේ තියෙන ඔක්සිජන් ගානට සමානව අපිට මේ පැත්තට දාන්න පුළුවන් ජල අණු ගානක්. මේ පැත්තට ඔක්සිජන් අපිට ඔක්සිජන් අණු දාන්න බෑ. අපිට දාන්න පුළුවන් ජල අණු. මෙතන තියෙන්නේ ඔක්සිජන් 7යි. මේ පැත්තේ ඔක්සිජන් එකක්වත් නැහැ. ඒ නිසා අපි දානවා මේ පැත්තට ජල අණු 7ක්. එතකොට මේ දාපු ජල අණු 7 තමයි මේ තියෙන්නේ. ජල අණු 7 දැම්මට පස්සේ සමීකරණය තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ දැන් බලන්න මේ සමීකරණය තුලිතයිද කියලා. ක්‍රෝමියම් 2යි ක්‍රෝමියම් 2යි ඔක්සිජන් 7යි ඔක්සිජන් 7යි. හැබැයි මේ පැත්තේ හයිඩ්‍රජන් H2 ඒවා H2 අණු 7ක් තියෙනවා. මේ පැත්තේ හයිඩ්‍රජන් එක අණුවක්වත් නැහැ. එතකොට අපි කරන්නේ මෙතන හයිඩ්‍රජන් H2 අණු දෙකක් තියෙනවා. H2 අණු 7ක් තියෙනවා. 7 වරක් 2 H+ අයන 14යි. එතකොට හයිඩ්‍රජන් කීයක් තියෙනවද 14යිනේ. H2 අණු 7යි. එතකොට හයිඩ්‍රජන් ඒවා 14යි. 7 වරක් 2 14යි. මේ පැත්තේ තියෙනවා හයිඩ්‍රජන් 14ක් H2 අණු විදියට අපිට මේ පැත්තට දාගන්න පුළුවන් H+ අයන විදිහට ඒ ගාන. එතකොට H+ විදිහට අපි දාගන්නවා 14ක් මේ ඩයික්‍රෝමේට් තියෙන පැත්තට. එතකොට දැන් බලන්න හරියද කියලා. ක්‍රෝමියම් 2යි ක්‍රෝමියම් 2යි ඔක්සිජන් 7යි මෙතනත් 7 ඔක්සිජන් 7යි හයිඩ්‍රජන් මෙතන 14යි මෙතනත් හයිඩ්‍රජන් 14යි. දැන් මේ සමීකරණය තුලිතයි. ඊට පස්සේ ඊගා සමීකරණය ඔයාලා ගොඩකට තේරුන්නේ නැහැ කියලා ඔයාලා දාලා තිබ්බේ මෙතනනේ. Fe2+ Fe3+ වෙනකොට ඒක ආපු විදිය මම දැන් කිව්වා. මම ඉස්සෙල්ලා කිව්වා. දැන් ආයි කියන්නම්. Fe2+ කියන්නේ Fe2+ වල ඔක්සිජන් අංකය අපිට අර ඩයික්‍රෝමේට් වල වගේ හදන්න දෙයක් නැහැ. එතන තියෙන්නේ ධන 2 අයනයක්. එහෙනම් එතන ඔක්සිජන් අංකය ධන 2යි. වෙලා තියෙන ධන 3 අයනයක් බවට. එතකොට මෙතන වෙලා තියෙන්නේ ධන 2 ධන 3ක් වෙලා තියෙන්නේ. එතන මෙතන වෙලා තියෙන ඔක්සිකරණයක්. ඊට පස්සේ
මේක හදාගන්න ලේසි විදිහ කිව්වා. ඔක්සිකරණයක් ඔක්සිහරණයක් කියලා දැක ගමන් තේරෙනවා. ඊට පස්සේ මෙතන ධන දෙකට සමාන කරන්න ඕනි මේ පැත්ත. මෙතන ධන 3යි. එතකොට මෙතන ඔක්සිකරණයක් නම් වෙලා තියෙන්නේ. මෙතනට ඉලෙක්ට්‍රෝනයක් එකතු වෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝනයක් දැම්මට පස්සේ ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිත හින්දා මෙතන ධන 2ක් වෙනවා. එතකොට මේක තුලිත වෙනවා. ඊට පස්සේ ඔයාලට තේරෙන්නේ නැත්තේ 6 ආපු විදිහනේ. 6යි ඉලෙක්ට්‍රෝන ආපු විදිහ තේරෙන්නේ නැහැ. එතකොට coefficient analytic හරි. ඊට පස්සේ මෙතන එක ඉලෙක්ට්‍රෝනයයි. එතකොට අපි මෙතන ඔක්සිකරණාංකය අපි කිව්ව ධන 6යි. ධන 6ක් නේ කිව්වේ. අපි එතකොට ඒකට බැලන්ස් වෙන්න මේ පැත්තට ඉලෙක්ට්‍රෝන දාගන්න. එක half reaction එකක් බැලන්ස් වෙන්න. එතකොට මෙතනට ඉලෙක්ට්‍රෝන 6ක් දාගත්තට පස්සේ මෙතන ඉලෙක්ට්‍රෝන 6යි මෙතන ඉලෙක්ට්‍රෝන 1යි. ඊට පස්සේ අපි කරන්නේ මේක 6න් වැඩි කරන එක. පළවෙනි සමීකරණය 6න් වැඩි කරනවා. පළවෙනි සමීකරණය 6න් වැඩි කරන්නේ මෙතන ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. හැබැයි මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන 1යි. එතකොට මේ දෙක බැලන්ස් නැහැ. මේ සමීකරණ දෙකම ගත්තාම බැලන්ස් නැහැ. එතකොට අපි කරන්නේ මේ දෙක මේක 6න් වැඩි කරනවා. 6න් වැඩි කළාම එනවා 6i Fe2+ සමාන 6i Fe3+ දෙන 6 ඉලෙක්ට්‍රෝන. මේ 6 ඉලෙක්ට්‍රෝන වලට මේ 6 ඉලෙක්ට්‍රෝන කැපෙනවා. කැපුණාට පස්සේ එනවා මේ සමීකරණය. ඊට පස්සේ එනවා 14i H+. ඊට පස්සේ අපි මෙහෙම තියෙන ටික මේ විදිහටම ලියන එක තමයි කරන්නේ. අනිවාර්යෙන් ඉලෙක්ට්‍රෝන ගාන කැන්සල් වෙන්න ඕනේ. කැන්සල් වෙන ගානක් තමයි අපි දාගන්නේ. පස්සේ මෙතන 6යි මේ 6ට මේ 6 කැපෙනවා. මෙතන 6i Fe2+ ගන්නවා. 6i Fe3+ මේ පැත්තට දානවා. 14i H+ ඩයික්‍රෝමේට්
Cr දෙකයි Cr3+ 7H2O. මේක තමයි තුලිත සමීකරණය. ඊට පස්සේ අපිට මේක හරිද කියලා බලා ගන්න පුළුවන්. හරිද කියලා බලා ගන්න විදිය තමයි ඔක්සිකරණ අංක වලින් වැඩි කරලා බැලුවහම දෙපැත්තෙම සමානව ඔක්සිකරණ අංක වල එකතු වෙනවා නම් හරි. H+ හයිඩ්‍රජන් වල අපි කිව්ව 1යි. එතකොට එක වැඩි කිරීම 14යි. මෙතන ඩයික්‍රෝමේට් මුළු අයනයේමනේ. අයනයේම තියෙන්නේ ඍණ 2යි. ඊට පස්සේ Fe2+ Fe වල ධන 2යි. ඒක වැඩි කරනවා 6න්. එතකොට 6 වරක් 2. එතකොට මෙතන 24. මේ පැත්ත. ඊපස්සේ මේ පැත්තට එනකොට 6 වරක් 3යි. ඩයික්‍රෝමේට් 2 වරක් 3යි. හරි. එතකොට මේ ටික මේ දෙපැත්ත සමාන වෙනවා. ඊට පස්සේ ඊගවට අපිට කතා කරන්න තියෙන්නේ ඔයාලා මේ දැන් මම අද කියවන මම ඔයාලට තියරි ටික කියලා දෙන්නේ කියලා. ඊගාව දවසේ අපි ඔක්සිකරණ අංක තව ලියන ඔයාලා ප්‍රැක්ටිස් කරන්න ඔක්සිකරණ අංක තියෙන ප්‍රශ්න ටිකක්. ඊට පස්සේ තුලිත සමීකරණ තුලිත කරන විදිහ ගැන ප්‍රශ්න. දැන් තව ඉස්සරහට ආයි සෙල් නොටේෂන් එක ලියන්න ඕනේ. කෝෂාංකණය ගැන තියෙන ප්‍රශ්න. එහෙම ප්‍රශ්න විතරක් ප්‍රශ්න 10ක් විතර අපි කතා කරමු ඊගාව දවසේ. අද තියරි ටික කරගෙන යමු. notation ගැල්වානි කෝෂය ගැල්වානි කෝෂයේදී අපි කතා කරනවා මේ තියෙන ගැල්වානි කෝෂය. මේක කතා කරන්නේ ඊගාවට අපි ඉගෙන ගන්න කෝෂාංකණය. කෝෂාංකණයට පහසු වෙන්න තමයි මේ කතා කරන්නේ. ගැල්වානි කෝෂයේදී අපි ඇනෝඩ් එක විදියට භාවිතා කරනවා. සිංක් ඇනෝඩයක් සහ කොපර් කැතෝඩයක් භාවිතා කරනවා ගැල්වානි කෝෂයේදී. මෙතන සිංක් සල්ෆේට් සොලියුෂන් එක තමයි ඇනෝඩේ ගිල්වලා තියෙන්නේ. සිංක් සල්ෆේට් ද්‍රාවණයක කොපර් සල්ෆේට් ද්‍රාවණයක කොපර් කැතෝඩේ ගිල්වලා තියෙනවා. මතක තියාගන්න ලේසි විදිය තමයි ඇනෝඩොක්ස් කැතෝඩ් රෙඩ්. ඇනෝඩේදී වෙන්නේ ඔක්සිඩේෂන්, කැතෝඩේදී වෙන්නේ රිඩක්ෂන්. හැම වෙලේම එක හිමයි. ඇනෝඩේදී ඔක්සිඩේෂන්, කැතෝඩේදී රිඩක්ෂන්. එතකොට ඇනෝඩේදී වෙන ප්‍රතික්‍රියාව මෙතන තියෙනවා සිංක් සොලිඩ් එක සිංක් 2+ බවට තමයි පත් වෙන්නේ සිංක් සල්ෆේට් ද්‍රාවණයේදී. මේක තුලිත කරලා තියෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක් දාලා. ඊට පස්සේ කැතෝඩේදී වෙන ප්‍රතික්‍රියාව තමයි කොපර් 2+ කොපර් සොලිඩ් එක බවට තමයි පත් වෙන්නේ. එතකොට මේ කොපර් 2+ පැත්තට ඉලෙක්ට්‍රෝන දෙකක් දාලා තියෙනවා. පස්සේ සම්පූර්ණ රියැක්ෂන් එක අර විදියට ලියලා තියෙනවා. මෙතන මුකුත් ගන්න දෙයක් නැහැ. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකයි මේ පැත්තේ තියෙන්නේ. මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන දෙක කැපෙන්න යනවා. ඒ කැපිලා ගියාට පස්සේ ඊටු ටික යන්නයි තියෙන්නේ. ජල අණු නැහැ, ඔක්සිජන් අණු නැහැ, මුකුත් නැහැ. මේ විදියට මුකුත් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ සෙල් නොටේෂන්. සෙල් නොටේෂන් කියන්නේ කෝෂ අංකණය. කෝෂ අංකණය ලියන්නේ කොහොමද? අපි ඉස්සෙල්ලම ලියනවා
ඉස්සෙල්ලම වම් අත පැත්තෙන් කියන්නේ ඇනෝඩේ තියෙන ඇනෝඩේ. හරිද? ඉස්සෙල්ලම අපි වම් අත පැත්තෙන් ලියනවා ඇනෝඩය. ඊට පස්සේ ඇනෝඩේ ගිල්වලා තියෙන පිළිවෙලට කියන්නේ වම් අත පැත්තෙන් නම් පිළිවෙලට ඇනෝඩය ලියනවා. අපි දැන් අතන ගැලවන කෝෂයේදී කිව්වා ඇනෝඩේ තියෙන සිංක් ඇනෝඩයක්. එතකොට අපි ලියනවා සිංක්. ඊට පස්සේ සොලියුෂන් එක. ඇනෝඩේ ගිල්වලා තියෙන සොලියුෂන් එක. සිංක් සල්ෆේට් ද්‍රාවණයක්. ඒකේ ඔක්සිජන් අංකය සිංක් 2+. එතකොට ඒක සිංක් 2+ ඒකෝස් ද්‍රාවණය. ඊගාවට මෙහෙම ඉරි දෙකක් දාලා තියෙනවා. එහෙම ඉරි දෙකක් දානවා. ඒක දාන්නේයි කියලා කියන්නම්. ඊට පස්සේ කැතෝඩේ ගිලවලා තියෙන ද්‍රාවණය තමයි ඊට පස්සේ ලියන්නේ. ඊට පස්සේ ලියනවා කැතෝඩේ. මේක එතකොට එන්නේ එන පිළිවෙල හොඳට මතක තියාගන්න. ඉස්සෙල්ලාම ඇනෝඩය, ඊට පස්සේ ඇනෝඩේ ගිලවලා තියෙන ද්‍රාවණය, ඊට පස්සේ මේ සංකේතය දානවා. ඊට පස්සේ කැතෝඩේ ගිල්වලා තියෙන ද්‍රාවණය කැතෝඩේ. ඒ විදිහට තමයි අපි සෙල් නොටේෂන් එකක් ලියන්නේ. මේකෙදි අනිවාර්යෙන්ම මෙතන දාලා තියෙනවානේ සිංක් S. මෙතන සිංක් aqueous, copper aqueous, copper solid. මෙහෙම දාන එක අනිවාර්යයි. තත්වය අනිවාර්යෙන් දාන්න ඕනි. මේක මේ සිංක් එක මේක solid එකක්ද, gas එකක්ද, aqueous එකක්ද, liquid එකක්ද, මේක මොකක්ද කියලා අනිවාර්යෙන් අපි දාන්න ඕනේ. නැත්නම් අපිට මේක හොයාගන්න ටිකක් අමාරුයිනේ. මේක අනිවාර්යෙන්ම දාන්න ඕනේ. ඒ කියන්නේ සිංක් ඇනෝඩේ තිබ්බ සිංක් solid එක. සිංක් 2+ කියන්නේ මේ සිංක් සල්ෆේට් ද්‍රාවණයේ සිංක්. එතකොට මෙතන මේ ඉරි දෙකෙන් අපි පෙන්නන්නේ ලවණ සේතුව. හරිද? මෙතන මේක ලවණ සේතු. ඊට පස්සේ කොපර් aqueous solution එක. ඒ කියන්නේ කොපර් සල්ෆේට් ද්‍රාවණය තමයි මේ තියෙන්නේ. මෙතන තියෙන්නේ කොපර් solid එක. ඊට පස්සේ ඇනෝඩ් එක. notation 1 කියලා තියෙනවා. ඇනෝඩ් එක අපි ලියන්නේ වම් අත පැත්තේ, කැතෝඩ් එක අපි ලියන්නේ දකුණු අත පැත්තේ. මේක ලියනකොට සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු. ඇනෝඩ් එක ලියනවා වම් අත පැත්තේ, කැතෝඩ් එක ලියනවා දකුණු අත පැත්තේ. එතකොට උදාහරණය තමයි දැන් අර කැතෝඩ් කොපර් සිංක් අපි ලියුවානේ. කොපර් කියන්නේ කැතෝඩ් එක. සිංක් කියන්නේ ඇනෝඩ් එක. එතකොට අපි ඇනෝඩ් එක ලිව්වා වම් අත පැත්තේ, කැතෝඩ් එක ලිව්වා දකුණු අත පැත්තේ. ඊට පස්සේ මේ සෝල් බ්‍රිජ් එක තියෙනවානේ. මෙතනින් දැන් මේ ඇනෝඩ් එක සහ කැතෝඩ් එක වෙන් කරන්න තමයි අපි මේ සංකේතය දාන්නේ. ඒ කියන්නේ දැන් සිංක් ප්‍රතික්‍රියා කළා ප්‍රතික්‍රියාවක් නෙමෙයිනේ. සිංක් සල්ෆේට් ද්‍රාවණයත් එක්ක ප්‍රතික්‍රියාවක් තමයි වෙන්නේ. එතකොට මේ ප්‍රතික්‍රියාව සිංක් ගිහින් කොපර් එක වෙන්නේ නැහැ. අන්න ඒක නවත්තන්න. ඒ කියන්නේ ඒක මේ ප්‍රතික්‍රියාව මෙතනින් ඉවරයි. මේ අර්ථ ප්‍රතික්‍රියාව මෙතනින් ඉවරයි. ඊට පස්සේ මේ ලවණ සේතු සංකේතයෙන් කරන්නේ ඒක තමයි. මේ ලවණ සේතු සංකේතය කියන්නේ මෙතනින් එහාට මේ රියැක්ෂන් එක යන්නේ නැහැ. සිංක් සල්ෆේට් ද්‍රාවණයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඒ ප්‍රතික්‍රියාව එහා පැත්තට යන්නේ නැහැ. සිංක් ගිහිලා කොපර් සල්ෆේට් ද්‍රාවණයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. සිංක් සල්ෆේට් ද්‍රාවණයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. එතනින් එහාට මේක පාස් වෙන්නේ නැහැ. කොපර් සොලිඩ් එක කොපර් සල්ෆේට් ද්‍රාවණයත් එක්ක තමයි ප්‍රතික්‍රියා කරන්නේ. එතන කනෙක්ෂන් එක පාස් වෙන්නේ නැහැ. පස්සේ ෆිසිකල් ස්ටේට් එක දාන්න කියලා මම අනිවාර්යෙන් කිව්වා. මම කිව්වා වරහන් ඇතුලේ අනිවාර්යෙන් මේවැ භෞතික ස්වභාවය දාන්න. භෞතික ස්වභාවය අනිවාර්යෙන්ම දාන්න ඕනේ. භෞතික ස්වභාවය අනිවාර්යෙන්ම දාන්නත් ඕනේ. අනිවාර්යෙන්ම හරියට දාන්නත් ඕනේ. ඊපස්සේ මෙතන මෙදින 1m. මොකද මේ 1m?
ඝන ඩෙසිමීටරයට මවුල සාන්ද්‍රණය Fe2+ ද්‍රාවණය ඝන ඩෙසිමීටරයට මවුල එකක ද්‍රාවණයක්. කවුද ඉරියඳින්නේ? වරහන් ඇතුලේ දාන්නේ මේකේ සාන්ද්‍රණය. හරිද? සෙල් නොටේෂන් එක සම්බන්ධ කරුණු ටික තමයි ඒ. ඊපස්සේ මෙතන තව තියෙනවා brackets අතුලේ යනවා ටික හරි. මේ තියෙන examples උදාහරණ සෙල් නොටේෂන් එක කෝෂාංකනය සම්බන්ධ උදාහරණ අපිට ඊගාව දවසේ සෙල් නොටේෂන් එක ගැන හැම දෙයකම දැන් අපි අද කරේ තියරිනේ. අද කරපු තියරි හැම එකකම ප්‍රශ්න ටික කරන්න පුළුවන්. ඒ කියන්නේ සෙල් නොටේෂන් එක ලියන්නේ කොහොමද? සාන්ද්‍රණය අනිවාර්යෙන් දාන්න ඕනේ. ඒක්වස් සොලියුෂන් එකක විතරනේ සාන්ද්‍රණය දාන්න ඕනේ. සාන්ද්‍රණය අනිවාර්ය නැහැ. මේ තියෙන සෙල් නොටේෂන් මේවා සාන්ද්‍රණය දාලා නැහැ. සෙල් නොටේෂන් එක ලියන විදි. සෙල් නොටේෂන් වලට උදාහරණ. ඊගාවට කතා කරන්න තියෙන තියරි එක තමයි සෙල් පොටෙන්ෂල්. සෙල් පොටෙන්ෂල් කියලා මම කිව්වා සෛල විභවය. මුලින්ම තිබ්බ ස්ලයිඩ් එකක තිබ්බා හයි පොටෙන්ෂල් එකේ ඉඳන් ලෝ පොටෙන්ෂල් එකට වෙනකන් තමයි එන්නේ කියලා. එතකොට අපි සෙල් පොටෙන්ෂල් එක අර්ථ දක්වනවා. අර්ථ දැක්වීමක් නෙමෙයි තියෙන්නේ තේරුම් ගැනීමක්. ඇනෝඩ් එක සහ කැතෝඩ් එක අතර විද්‍යුත් විභව වෙනස. ඇනෝඩය සහ කැතෝඩය අතර විද්‍යුත් විභව වෙනස. ට කියනවා සෙල් පොටෙන්ෂල් එක කියලා. එතකොට අපි දැන් කලින් ලිව්වා සෙල් නොටේෂන් එකක් ලියන විදිහ කිව්වා. එතකොට සිංක් කොපර් මේකෙදි කොපර් m සිංක් m නම් මේ විදිහට ලියන කියලා කිව්වා. ඊට පස්සේ standard electrode potential. ස්ටෑන්ඩඩ් ඉලෙක්ට්‍රෝඩ් පොටෙන්ෂල් ඒ කියන්නේ සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය. සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය කියලා අපි කියනවා 1m සාන්ද්‍රණය. සාන්ද්‍රණය 1m වෙන ද්‍රාවණයක 1 atm පීඩනයකදී ඉලෙක්ට්‍රෝඩ විභවයට කියනවා සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය කියලා. 1m දාන එක අනිවාර්යද හොවනේ. එතකොට මොකක් හරි සමීකරණයක තිබ්බොත් මේ විදිහට මෙන්න මේ විදිහට ලියලා තිබ්බොත් සෙල් නොටේෂන් එක කෝෂාංකනයක් මේ විදිහට කරලා තිබ්බොත් මේකේ තේරුම තමයි 1m සාන්ද්‍රණයක් තියෙන මේ සීනි ද්‍රාවණයක 1m හයිඩ්‍රජන් ද්‍රාවණයක 1 atm කියන පීඩනය යටතේදී ඉලෙක්ට්‍රෝඩ්
කෝෂ අංකන සටහන තමයි මේ තියෙන්නේ. එතකොට ඒකට තමයි ස්ටෑන්ඩඩ් ඉලෙක්ට්‍රෝඩ් පොටෙන්ෂල් කියලා කියන්නේ. ඒකේ අර්ථ දැක්වීම තමයි මේ තියෙන්නේ. ස්ටෑන්ඩඩ් රිඩක්ෂන් පොටෙන්ෂල්. අපි මේක දක්වනවා E නෝට් කැපිටල් E නෝට් කියන සංකේතයෙන් දක්වනවා. මේ තියෙන්නේ මෙතන ටේබල් එකක් තියෙනවා half reaction. මෙතන තියෙනවා E නෝට් වල අගය. ඔයගොල්ලන්ට E නෝට් වල අගය එක්සෑම් එකේ දෙනවා. හරිද? දැන් මේ තියෙන්නේ F ෆ්ලෝරින්. ඉතින් 2F මයිනස් වෙනකොට විභවයේ අගය. මේ තියෙන රිඩක්ෂන් ටේබල් එක. මේ රිඩක්ෂන් ටේබල් එකේ එක්සෑම් එකේදී තියෙනවා. මෙතන ගානක් තියෙනවා. ගාන හදන්න කලින් ඉලෙක්ට්‍රෝඩ විභවය. අපි කෝෂයක ඉලෙක්ට්‍රෝඩ විභවය හොයන සූත්‍රය තමයි ඔය තියෙන්නේ. E සෙල් සමානයි E කැතෝඩ් මයිනස් E ඇනෝඩ්. අපි හිතමුකෝ දැන් අතන සමීකරණ ටික තිබ්බනේ. එතකොට අපි හිතමු මේ කැතෝඩ් එක තමයි කොපර්, කැතෝඩ් එක තමයි සිංක්, ඇනෝඩ් එක තමයි කොපර්. එතකොට කැතෝඩ් එකේදී වෙන්නේ කොපර් ප්ලස් නම් ඒකෙදි අන්න ඒකට අදාළව විභවය කීයද? අනේ විභවය තමයි මෙතෙන්ට දාන්නේ. එකෙන් අඩු කරනවා ඇනෝඩ් එකේ විභවය. කැතෝඩ් එකේ විභවයෙන් ඇනෝඩ් එකේ විභවය අඩු කළාම තමයි එන්නේ මෙන්න මේ ඩිෆරන්ස් එකෙන් තමයි එන්නේ සෛලයේ මේ කෝෂයේ විභවය. එතකොට අපි ඒක කියනවා E cell not සමානයි E cathode E anode. electrode potential එක. මේ තියෙන එකට අදාළව ගානක්. මෙතන තියෙනවා cell potential. E cell සමානයි E cathode ඍණ E anode. අපි මේක ගණන් ටික ඊගා දවසේ කරමු. මේකේ තියෙන ගණන් ටිකයි ඔයාලට කරේ නැති මුලින්දම ගණන් කළේ නැහනේ. ඒ කරපු ගණන් ටිකයි ඒ ටික මුලින්දම මේ සේරම කරමු ඊගා දවසේ ගණන් ටික විතරක්. එතකොට මම කියලා දීපු වල තියරි එකේ තව ප්‍රශ්න තියෙනවද? නාරි ප්‍රශ්න තියෙනවද? දැන් ඔයාලට මේ කියලා දීපු ටිකෙන් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න. එහෙම නැත්තුව මං කරපු ටිකේ ඔයාලට තව අඩුයි වගේ දැනෙච්ච දේවල් තියෙනවා නම් කියන්න. ඒකට ඊගාව දවසේ කරන්න පුළුවන්. ඔයාලට තව ගොඩාක් ක්ලියර් වෙන්න ඕනි තැන් තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න. තව මොනවද මේ පාඩේට ඔයාලට මොනවද නොතේරුණේද? ගණන් ටික අනිවාර්යෙන් හදනවා. ගණන් ටික ඊගාව දවසේ හදනවා.
ඒ ටික අර මම ආයි ඊගව දවසේ කියලා දෙන්න ඕනේ තියරි මොනවා හරි තියනවද ක්ලියර් වුණ නැති තැන් තියනවද එතකොට මට ආයෙත් ඔයාලට ඒ ටික හොඳට ක්ලියර් වෙන්න කියලා දෙන්න පුළුවන් ඊගව දවසේදී ඒ ටික ක්ලියර් කරගන්න ඕනි මොනවද ඔයාලට ක්ලියර් කරගන්න ඕනි මේ කියලා දීපුවා තේරුණාද තේරුන්නේ නැද්ද මොනවද තියෙන අවුල් ඒ ටික chat box එකට දාන්න එතකොට මට ඊගව දවසේ ඔයාලට ක්ලියර් කියලා දෙන්න පුළුවන් මොනවද ඔයාලට තියෙන ප්‍රශ්න කියලා දැනගත්තට පස්සේ හරි ඔයාලා දාලා තියෙන ප්‍රශ්න වලට උත්තර මම ඊගව සතිය ඊගව දවසේ දුන්නට ප්‍රශ්නයක් නැද්ද ඔයාලට මට පොඩි හදිසි වැඩක් තියෙනවා මම ඒක ඉක්මනට ඉවර කළේ මට පොඩි හදිසි වැඩක් තියෙන නිසා මම ඊගව දවසේදී ඔයාලගේ ප්‍රශ්න ටික දාන්න ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර මම ඊගව දවසේ දුන්නට කමක් නැද්ද හරි සෙල් පොටෙන්ෂල් එක ගැන ප්‍රශ්නයක් තියෙනවා බැලන්ස් කරපු ඉක්වේෂන් එක ගැන ප්‍රශ්නයක් තියෙනවා සෝල්ට් බ්‍රිජ් එක ගැන අහලා තියෙනවා හරි මේ ප්‍රශ්න ටික විතරක් තියෙන්නේ එතකොට ඒ ටික මට ඊගව දවසේ කරන්න පුළුවන් බැලන්ස් කරපු ඉක්වේෂන් එක ගැන සෝල්ට් බ්‍රිජ් එක ගැන ඊට පස්සේ සෙල් පොටෙන්ෂල් එක ගැන ඔය ප්‍රශ්න ටික විතරද තියෙන්නේ අනිත් කියලා දීපු දේවල් තේරුණාද එතකොට ඒ දේවල් ඊගව දවසේ කතා කරන්න ඕනේ නැද්ද ඒ ටික තේරුණාද ගණන් ටිකත් එක්කනේ දැන් ඊගව දවසේ මේ ඔයාලට තියෙන ප්‍රශ්න ටික අනිවාර්යයෙන්ම මම මුලින්ම ක්ලියර් කරලා ඉන්නවා ඉඳලා තමයි ඊගව ටික කරන්නේ ඊගවට ගණන් ටික පටන් ගන්නෙ එතකොට මේ ටික හරිද ඔයාලා කිව්ව ප්‍රශ්න ටික අර සෝල් බ්‍රිජ් එක බැලන්ස් ඉක්වේෂන් එකේ 6 ආපු විදිහ සෙල් පොටෙන්ෂල් එකේ ඉක්වේෂන් එක ගැන අහලා තියෙන ප්‍රශ්න ටික විතරක් තියෙන්නේ කතා කරන්න දැන් මේක ඉවර කළොත් ඔයාලට ප්‍රශ්න නැද්ද? එච්චරයිද තියෙන්නේ? අර කිව්ව ප්‍රශ්න ටික විතරද තියෙන්නේ? හරිලු. ඒ කියන්නේ දැන් අපි නවත්තමුද එහෙනම්? ඔයාලට කවුරු හරි මට මැසේජ් එකක් දාන්න කවුරු හරි කට්ටියෙන් දැම්මත් කවන්න නැහැ කවුරු හරි දාන්න මේ කියලා දීපු ටික තේරුණාද ඔයාලට නැත්නම් මං කියාගෙන ගියා ඔයාලට තේරුණා නැද්ද ඔයාලට මුකුත්ම තේරුණා නැද්ද අර ප්‍රශ්න ටික ඇර ඉතුරු ටික හරි ඔයාලට තේරුණාද ක්ලියර්ද හොඳයිද හරි thank you ඔයාලා හොඳයි කියලා තියෙනවා තේරුණා කියලා තියෙනවා අර ප්‍රශ්න ටිකට sorry ඒ ප්‍රශ්න ටික වුණාට මොකද මේ අපි දැන් ඔයාලට කරන්න මේක බලන්නේ ආයි අනිවාර්යෙන් මේ ප්‍රශ්න ටික ඊගව දවසේ මම විසඳලා දෙන්නම් ඊගව ප්‍රශ්න මේ ඊගව දවසේ ඔය ඔයාලා කියපු ටික සේරම විසඳලා මැඩම්ලට මොකද කියන්න එපා හරි
ඔයාලට අනිවාර්යෙන් මේ ප්‍රශ්න ටික මම ක්ලියර් කරලා දෙනවා. thank you කමෙන්ට් දානවට thank you කියලා. ඊගා දවසේ අනිවාර්යෙන් මේ ටික ක්ලියර් කරලා ඉවර වෙලා ඔයගොල්ලන්ට ප්‍රශ්න ටිකක් කරන්නම්. ප්‍රශ්න ටික තමයි ගොඩක් වැදගත් වෙන්නේ. මොකද මේ ප්‍රශ්න එක්සෑම් එකට එන්නේ. එක්සෑම් එකට එනවා වගේ ටික එනවා ගේම් කියලා කියන්න බෑ. මේ ටිකෙන් ප්‍රශ්න ටිකක් කරන්නම් ඊගා දවසේ. හරි එහෙනම් thank you.